හොඳයි උදේ. ඔයාලගේ අපි වෙළඳාම පාඩම තමයි තියරි පන්තියේ කතා කර කර හිටියේ. අපිට ඒක අන්තිම කොටස තමයි තිබ්බේ. එතකොට අපිට එදා සඳුදා ඔයාලගේ තියරි පන්තිය කරන්න බැරි වුණා. ඒකට අදාළ කොටස තමයි මම මේ කතා කරන්නේ. දැන් වෙළඳාම කියන පාඩම ගත්තාම පුතේ ඔයාලා දන්නවා. මම පාඩම අන්තිම කරන්න ළඟ නිසා මේකේ මම පොඩි සාරාංශයක් ආයෙත් දෙන්නම්. වෙළඳාම් පාඩම ඔයාලා දන්නවා අපේ 12 වෙනි පාඩම. පේපර් එකේ වෙළඳාම පාඩම ප්‍රශ්නයක් විදියට ඇහෙන්නේ ඔයාලගේ ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 තමයි අහන්නේ. එතෙන්දී ප්‍රධාන වශයෙන් දේශීය වෙළඳාමෙන් එක ප්‍රශ්නයකුත් විදේශීය වෙළඳාමෙන් එක ප්‍රශ්නයකුත් ගොඩක් දුරට අහනවා. දේශීය වෙළඳාම කියන එක යටතේ අපි කතා කරා. ඇත්තටම දේශීය සහ විදේශීය වෙළඳාම කියන වෙළඳාම් කොටස් දෙක වෙන් කරන්න කලින් මුලින්ම අපි කතා කරා වෙළඳාම කියන්නේ මොකක්ද? වෙළඳාමේදී බෙදා හැරීමේ අතරමැදියෝ අවශ්‍යයි. කවුද අතරමැදියෝ? ඊට පස්සේ බෙදා හැරීමේ මාර්ග තිබ්බා. ඒ මාර්ග මොනවද? කොයි අතරමැදියන් හරහාද බෙදා හරින්නේ? ඒ ටික කතා කරා. සා අතරමැදියන් අවශ්‍යද? අතරමැදියෝ හිටියොත් වාසි මොනවද? අතරමැදියෝ හිටියොත් අවාසි මොනවද? ඔය ටික අපි කතා කරගෙන ආවා. ඊට පස්සේ තමයි අපි ආවේ දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියන කොටස් දෙකට. දැන් එතෙන්දී පුතේ දේශීය වෙළඳාම කතා කරනකොට අපි කතා කරේ සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම ගැන. අවසන් පාරිභෝගිකයෙක්ට භාණ්ඩ විකුණන අයට අපි කිව්වා සිල්ලර වෙළෙන්දෝ කියලා. නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නන්ට භාණ්ඩ අලෙවි කිරීම සහ නැවත විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ මිලදී ගැනීම අපි කිව්වා මොන වෙළඳාමද? තොග වෙළඳාම කියලා. ඊට පස්සේ සිල්ලර වෙළඳාමේ ලක්ෂණ කතා කරා, තොග වෙළඳාමේ ලක්ෂණ කතා කරා. සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයට තොග වෙළෙන්දාට සහ නිෂ්පාදකයට තියෙන ප්‍රතිලාභ කතා කරා. තොග වෙළෙන්දාගෙන් පාරිභෝගිකයට සිල්ලර වෙළෙන්දාට නිෂ්පාදකයට තියෙන ප්‍රතිලාභ කතා කරා. ඊට පස්සේ තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා සංසන්දනාත්මකව අපි අධ්‍යයනය කරා වගුවකින් ඒ ටික කතා කරා. අපි ඊළඟට ආව ටිකක් මේකේ තියෙන පුළුල් මාතෘකාවක් වෙන වෙළඳාම විදේශ වෙළඳාම foreign trade කියන එකට ඒ කොටසට ආවා. ඒකේ විදේශ වෙළඳාම කියන එකේදී පුතේ අපි කතා කරා ප්‍රධාන වර්ග දෙකක් ආනයන අපනයන ඊට අමතරව කතා කරා අන්තරාල වෙළඳාම සහ ප්‍රතිඅපනයනය කියලා මාතෘකා දෙකක්. අන්තරාල වෙළඳාම කියලා කිව්වේ විදේශ රටකින් ලංකාවට ගේන භාණ්ඩ වරාය තුලදීම නැවත සැකසීමට ලක් කර හෝ නොකර විදේශ රටකට යවන එක. ප්‍රතිඅපනයනය කිව්වේ විදේශ රටකින් ගෙනෙන භාණ්ඩ අපේ රට ඇතුළට අරගෙන වෙනස්කම් වලට භාජනය කර හෝ නොකර නැවත අපනයනය කරන එක ප්‍රතිඅපනයන. සාමාන්‍ය ආනයන කිව්වේ විදේශ රටවල් වලින් අපේ රටට භාණ්ඩ ගෙන්නන එක. අපනයන කිව්වේ අපේ රටෙන් විදේශ රටවල් වලට භාණ්ඩ අලෙවි කරන එක. ආනයන වලට විනිමය වැය වෙනවා. අපි අපනයන කරද්දී විනිමය උපයනවා. එතකොට ඕවා ගැන කතා කරලා අපි ආව පුතේ ආනයන සහ අපනයන ක්‍රියාපටිපාටීන් කතා කරන්න. එතෙන්දී ඔයාලා දැක්කා ආනයන ක්‍රියාපටිපාටියට වඩා අපනයන ක්‍රියාපටිපාටියේ පියවර ටිකක් වැඩියෙන් තිබ්බා. පියවර කියන්නේ එතන විශේෂයෙන් අපනයන ක්‍රියාපටිපාටියේ පියවර 10ක්. අපනයන ක්‍රියාපටිපාටියේදී පියවර වැඩි වුණේ පුතේ දැන් අපි අපනයනය කරනකොට අපිට ඒ භාණ්ඩ සැකසීම, රක්ෂණය කිරීම, නැව්වලට ගබඩා කිරීම, නැව් ඉඩ කඩ වෙන් කර ගැනීම වගේ වැඩ ටිකක් වැඩියෙන් තිබ්බ හින්දා ආනයන ක්‍රියාපටිපාටියේදී අපිට ඒ අපනයන කරුවෙක්ට තරම් වැඩ තිබෙන්නේ නැති නිසා පියවර ටික පොඩ්ඩක් අඩු වුණා. ඔය ටික කතා කරලා ඊළඟට අපි කතා කරා ආනයන වෙළඳාමේදී පාවිච්චි වෙන ලියවිලි සහ අපනයන වෙළඳාමේදී භාවිතා වන ලියවිලි ටික. ඒ ලියවිලි ටික කතා කරලා ඊළඟට අපි කතා කරා විදේශ වෙළඳාමේදී ගෙවීම් කරන ක්‍රම ටිකක්. එතෙන්දී විශේෂයෙන් ණයවර ලිපිය ඊට පස්සේ බැංක් ඩ්‍රාෆ්ට් එක කියන එක බැංකු අනකරේ ඊට පස්සේ අර විද්‍යුත් ක්‍රම ටිකක් තිබ්බා ණය කාඩ්පත පෙරගෙවුම් කාඩ් මේ අන්තර්ජාල පෙරගෙවුම් පහසුකම් අන්තර්ජාල පෙරගෙවුම් කාඩ්පත් ඊළඟ අන්තර්ජාල ගෙවීම් සේවා සපයන ආයතන හරහා ඔය ටික කතා කරා. ඒව කතා කරලා අපිට අන්තිමේට එන්න තිබ්බ මාතෘකාව තමයි වෙළඳ කලාප කියන එක. පුතේ දැන් මෙතෙන්දී මෙතනින් එහා කොටස කතා කරනකොට වෙළඳ කලාප චුට්ටක් අපි කතා කරා ඒකේ හැඳින්වීම. මෙතන මේ වෙළඳ කලාප කියන මාතෘකාවට එනකොට මතක තියාගන්න ඔයාලගේ සිලබස් එකේ දැන් ඇත්තටම ඉස්සර සිලබස් එකේ නම් මේ වෙළඳ කලාප
වෙළඳ සංවිධාන ඊළඟට ඔය මේ මොකද්ද වෙළඳ ගිවිසුම් අන්න ඔහොම වර්ග ගොඩක් ගැන කතා කරලා තිබෙන්නේ නෑ ඇත්තටම වෙළඳ කලාප කියලා පොදු මාතෘකාවක් තමයි තිබ්බේ. හැබැයි ඔයාලගේ දැන් සිලබස් එකේ වෙළඳ කලාප කියලා වර්ග ටිකක් වෙනම කතා කරනවා. ඊට පස්සේ වෙළඳාමට සහාය වන ආයතන ජාත්‍යන්තර සංවිධාන ටිකක් කතා කරනවා. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ටිකක් කතා කරනවා. ඒ වචන තුන වෙන වෙනම මතක තියාගන්න ඕනේ. ඒතර කාරණා තුනක් කතා කරන්න යනවා. වෙළඳ කලාප, වෙළඳ ගිවිසුම්, ජාත්‍යන්තර වෙළඳාමට සහාය වන ආයතන නැත්තම් සංවිධාන. දැන් ඒකෙන් පළවෙනිම එක අපි ගන්නවා වෙළඳ කලාප කියන එක. වෙළඳ කලාපයක් කිව්වහම බලන්න නිර්වචනය දීලා තියෙනවා රටවල් කීපයක් විසින් බදු තීරුගාසු සහ වෙළඳාම් පිළිබඳ ගිවිසුමකට එළඹී නිදහස් වෙළඳ ප්‍රදේශයක් වෙළඳ කලාපයක් කියලා හඳුන්වනවා. අපි නිදසුන් වශයෙන් ගත්ත පුතේ යුරෝපීය සංගමය, බිම්ස්ටේක්, අග්නිදිගාසියානු ජාතීන්ගේ සංවිධානය, G8 කණ්ඩායම සහ බ්‍රික්ස් කියන එක. ඔය ටික වෙළඳ කලාප විදියට අපි ගත්තා. එතෙන්දී එදා අපි ටික කතා කරලා වෙළඳ කලාප වලින් සමාජික රටවලටත් වෙන ප්‍රතිලාභය මම චුට්ටක් කතා කරා. ඇත්තටම දැන් රටක් පුතේ හුදකලා වෙලා තනියමින් නැතුව තමන්ගේ අසල්වැසි රටවල් එක්ක හිතවත් වෙලා එයාලා එක කණ්ඩායමක් ඔය අපි කියන සමිතියක් වගේ එකක් හදාගෙන එයාලා අතර වෙළඳ ගනුදෙනු කරනකොට අර හිතවත්කම මත යම් යම් වාසිදායක ගනුදෙනු වලට එළඹිලා ඊට පස්සේ එයාලගේ හිතවත්කම් මත ඇත්තටම එයාලගේ රාජතාන්ත්‍රික වශයෙන් තියෙන සමගියත් එක්ක ලෝකයේ පොදු ගැටලු වලදී තනි වෙන්නේ නැතුව පොදුවේ මුහුණ දීලා තාක්ෂණය හුවමාරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා දැන් ශ්‍රී ලංකාව වුණත් තනියම වෙළඳ ගනුදෙනු කරගෙන යනවට වඩා යම්කිසි වෙළඳ කලාපයකට සම්බන්ධ වෙලා ඒ රටවල් එක්ක සාමූහිකව එකට ඉන්නවා නම් ගොඩක් වාසි ඉතින්. පැහැදිලිද? ඉතින් ඒ ටික උතන 28 වෙනි පිටුවේ අපි ඇත්තටම කතා කරා. ඊට පස්සේ අපි ආවා 29 වෙනි පිටුවට එනවා. හරි. අපි යුරෝපීය සංගමයෙන් පටන් ගමු. දැන් මේ තියෙන කොඩියේ එකේ දැන් යුරෝපා සංගමය කිව්වහම පුතේ දැන් යුරෝපයේ පිහිටි රටවල් 26ක් එකතු වෙලා හදාගත්ත සංවිධානයක්. එතකොට මේ සංවිධානයේ විශේෂත්වය තමයි මේ සංවිධානයේ තමයි ලෝකේ භූගෝලීය අතින් වැඩිම විශාලම භූගෝලීය ප්‍රදේශයක් ආවරණය වෙන විදිහට රටවල් එකතු වෙලා තියෙන සංවිධානය. ඒතර මේ යුරෝපා සංගමයේ සමාජික රටවල් 26ක්. එතකොට මේක මෙයාලගෙන් සමාජික රටවල් 16කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් වෙනුවට පොදු මුදල් ලේඛකයක් පාවිච්චි කරනවා. දැන් අපි ලෝකේ පොදු මුදල් ලේඛක වශයෙන් ඩොලර් පාවිච්චි කරනකොට එයාලා පොදු මුදල් ලේඛකයක් පාවිච්චි කරනවා යූරෝ කියලා. දැන් ශ්‍රී ලංකාවේ රුපියල් තියෙනවා. ඉන්දියාවේ රුපියල්. ඒක ඉන්දියානු රුපියල්. ඊට ඇමරිකාවේ ඇමරිකානු ඩොලර්. ඊට පස්සේ අපි කොරියාවේ ගත්තොත් වොන් කොහොමනේ තියෙන්නේ? දැන් මෙතන මෙයාලගේ රටවල් 16ක්ම යූරෝ කියන මුදල් ලේඛකය තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ මුදල් ලේඛකයට ලොකු බලයක් නැත්නම් ශක්තියක් ලැබිලා තියෙනවා යූරෝ කියන මුදල් ලේඛකයට. එතකොට මෙයාලා මොකද්ද කරන්නේ? මෙයාලා සමාජිකත්වය තියෙන රටවල්. දැන් මේ රටවල් 26 ඇතුලේ මෙයාලා අතර තියෙනවා ලොකු සමගියක්. මෙයාලා අතර භාණ්ඩ හා සේවා හුවමාරු කරගද්දී මෙයාලා තීරුබදු සහන යටතේ යාළගේ භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්නවා. ඒ වගේම මෙයාලා අතර මෙයාලගේ රටවල් අතර මෙයාලගේ මිනිස්සු සංචරණය වෙනකොට ගොඩක් වෙලාවට පුරවැසියන් සංචරණය වෙද්දී ඒ සීමා ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම මෙයාලා එකතු වෙලා දුප්පත් රටවල් වලටත් උදව් කරනවා. ඔය වගේ දේවල් වලට තමයි මේ යුරෝපීය සංගමය පිහිටවගෙන තියෙන්නේ. බලන්න නිර්වචනය කරලා තියෙන විදිය ඔයාලගේ ටියුට් එකේ. යුරෝපයේ පිහිටි රටවල් 26කින් මෙය සමන්විත වී ඇත. 1957 දී යුරෝපීය රටවල් 6ක් විසින් අත්සන් තබන ලද රෝම ගිවිසුම මගින් පිහිටවන ලද යුරෝපීය ආර්ථික ප්‍රජාව මෙහි මූලාරම්භයයි. මේක මූලාරම්භය අරන් තියෙන්නේ යුරෝපීය ආර්ථික ප්‍රජාව කියලා 1957. මේ සමාජික රටවල් පොදු වෙළඳ ප්‍රතිපත්තියක්. එයාලට තියෙන පොදු ප්‍රතිපත්තියක්. හැමෝම එක ප්‍රතිපත්තියක්. කෘෂි සහ දීවර ප්‍රතිපත්තියක්. ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තියක් පවත්වන යන අතර 1999 දී දැන් ඔතන 1999 දී කියලා පොඩි සිංහල අකුරක් print වෙලා තියෙනවනේ.
ඒ තියෙන්නේ පුතේ EU කියලා. E අකුරයි U අකුරයි. අර හැමතැනම යුරෝපා සංගමය කියලා දාන්න බැරි හින්දා ඒකේ කෙටි වචනේ දාලා තිනවා යුරෝපියන් යූනියන් කියන එක කෙටි කරලා EU. විසින් යූරෝ නමින් පොදු මුදල් ඒකකයක් හඳුන්වලා දුන්නා. ඇයි පොදු මුදල් ඒකකයක් කියන්නේ? මේකේ රටවල් වලින් බහුතර ප්‍රමාණයක් මේ මුදල් ඒකකය තමන්ගේ රටේ මුදල් ඒකක විදිහට පිළිගන්නවා. right. සමාජික රටවල් ටික බලන්නකෝ. ඔස්ට්‍රියාව, චෙක් රිපබ්ලික්, ඉතාලිය, මෝල්ටා, රුමේනියාව, ස්වීඩන්, බෙල්ජියම, ඩෙන්මාර්ක්, ලිතුවේනියා, නෙදර්ලන්තය, සොල්වේකියා, බල්ගේරියාව, එස්ටෝනියා, ලැට්වියා, පෝලන්තය, ස්ලෝවේනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, සයිප්‍රස්, අයිස්ලන්තය, ලක්සම්බර්ග්, පෘතුගාලය, ස්පාඤ්ඤය. මම මේ ඔක්කොම කිව්වෙත් ඔයාලත් එක සැරයක් කියවලා තියාගන්න. දැන් ඔයාලට පේපර් එකේ ප්‍රශ්නයක් අහන්නේ යුරෝපා සංගමයේ සමාජික රටවල් 26 ලියන්න කියලා. හැබැයි MCQ වල අහන්න පුළුවන් උත්තර ටිකක් දීලා එතන යුරෝපා සංගමයේ නැති රට මොකද්ද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට මේ ටිකේ හුරුව පොඩ්ඩක් ඔළුවට තියෙන්න ඕනේ. මේ රටවල් අතර ඉස්සර හිටියා පුතේ තව රටක් විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යය. ඒකට 27ක් තිබ්බා. මහා බ්‍රිතාන්‍ය කියන්නේ එංගලන්තේ මේ සංගමයෙන් ඉවත් වුණා පසුගිය කාලේ. ඒ නිසා අද මේකේ නැහැ. මෙයාලා මං කියවන දුප්පත් රටවල් වලට උදව් කරනවා කියලා. දුප්පත් රටවල් වලට මෙයාලා දැන් ප්‍රබල රටවල් ටිකක් නේ. මෙයාලා එකතු වෙලා දුප්පත් රටවල් වෙනුවෙන් කරන විශේෂ සහනාධාර සැපීමක් තමයි මේ GSP සහ GSP+ කියන සහන වැඩසටහන් දෙක. මේකේ පුතේ GSP කියලා කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල භාණ්ඩ හා සේවා මෙයාලා ගන්නවා මෙයාලගේ රටවල් වලට තීරුබදු රහිතව. ඒතකොට අපි සංවර්ධනය වෙමින් පවතින රටක් නම් අපිට පුළුවන් යුරෝපා සංගමයට තේ අපනයනය කරන්න තීරුබද්දක් නැතුව. තීරුබදු නැතුව යාලට තේ අපනයනය කිරීමෙන් අපිට තියෙන වාසිය මොකද්ද? අපේ තේ අඩු මිලට ඒ රට ඇතුළට යවන්න පුළුවන්. හැබැයි GSP කියන්නේ ඒ සහනය. GSP+ කියලා කියන්නේ ඊට වඩා වැඩි සහනයක්. ඒක දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින ඒ වගේම යහපත් රාජ්‍ය පාලනයක් තියෙන. යහපාලනයක් තියෙන. මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැති යහපාලනයක් තියෙන යහපත් රාජ්‍ය පාලනයක් තියෙන රටවල් වලට තීරුබදු සහන සහිතව ඒ රටවල් වලට භාණ්ඩ අපනයනය කරන්න අවස්ථාව දෙනවා. ශ්‍රී ලංකාවටත් මේ සහනය සමහර කාලවල ලැබුණා සමහර කාලවල ඒක නොලැබී ගියා. දැන් විශේෂ යුද්ධේ වගේ දෙයක් අපි කරනකොට මානව හිමිකම් උල්ලංඝනය කරනවා වගේ ගැටලු මත අපිට GSP ප්‍රහාණය එයාලා අහෝසි කරා. ඊට පස්සේ නැවත දුන්නා. ඊට පස්සේ නැවත අහෝසි කරනවා. අන්න ඒ වගේ කාලීනව මේ GSP සහ GSP+ කියන සහන ලැබෙනවා නොලැබෙනවා ඒ කොන්දේසිත් එක්ක ඒවා වෙනස් වෙනවා. රයිට්. එතකොට මේ දෙක අපි නිකන් කිව ගමුකෝ. GSP යනු යුරෝපීය සංගමය විසින් සිය වෙළඳපොළට භාණ්ඩ අපනයනය කරද්දී සංවර්ධනය වෙමින් පවතින රටවල්ට ලබා දී ඇති පොදු වරණීය තීරුබදු සහන වැඩපිළිවෙලයි. හරිද? එතකොට බලන්න එතන යටින් ඉරක් ගහගන්න පුළුවන් ඔයාලට සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට. සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට. දෙවෙනි එක බලන්නකෝ. GSP+ යනු තිරසාර සංවර්ධනයක් සහ යහපත් රාජ්‍ය පාලනයක් පවතින බව තහවුරු කරන සහ එයට කැපවන අන්න තිරසර සංවර්ධනයක් සහ යහපත් රාජ්‍ය පාලනයක් තියෙනවා. ඒකට කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දෙන සහනය. විශේෂයෙන් එතන වෙනස ඒ දෙන රටවල් වල නිර්දේශ දීලා තිනවා. කොයි වගේ රටවල් වලටද දෙන්නේ කියලා. පැහැදිලිද? right. ඔන්න ඔයාලගේ පළවෙනි සංගමය. ඔයාලා විශේෂයෙන් මේ වගේ දේවල් අහන්නේ පුතේ මේ යූරෝ ගැනයි. MCQ වල මේ රටවල් ගැන අහයි. right. ඊළඟට මතක තියාගන්න ලෝකයේ භූගෝලයේ තියෙන ලොකුම කලාපය දැන් මේකේ මහ බ්‍රිතාන්‍ය නෑ. ඒවා පොඩි පොඩි MCQ වලට ඇහෙන්න පුළුවන්. ඊළඟට බිම්ස්ටෙක්. බිම්ස්ටෙක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න කලාපයක්. දැන් කලින් එකේ ලංකාවේ හිටියේ නෑ. බිම්ස්ටෙක් එකේ විස්තරය අපි කියවලා පැහැදිලි කරගමු. බහුවාංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය උදෙසා වන බෙන්ගාල බුක්කාසිත රටවල මූලිකත්වය. ඔන්න බිම්ස්ටෙක් කියලා කෙටියෙන් කියන එකේ සම්පූර්ණ නම බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය උදෙසා වන බෙන්ගාල බුක්කාසිත රටවල මූලිකත්වය. නමින් හැඳින්වෙන බෙන්ගාල බුක්කාසන්නයේ පිහිටි රටවල් වල එකමුතුව වර්ධනය, නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය, කාර්මික දැනුම බෙදා ගැනීම,
සමාජ සහ සංස්කෘතික ගැටලු අවම කිරීම හරහා කලාපීය සංවර්ධනය. බලන්න බිම්ස්ටේක් කියන සංවිධානයේ බෙන්ගාල බොක්කාසිත රටවල් එකතු කරගෙන ඇයි මෙහෙම එකක් හදාගත්තේ? පැහැදිලිව කියනවනේ. ඒ රටවල් අතර එකමුතුව වර්ධනය කරන්න, නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන්න, යාලගේ කාර්මික දැනුම බෙදා ගන්න, ඊට පස්සේ සමාජික සංස්කෘතික ගැටලු අවම කරගන්න. හරි ඒකල මේ රටවල් සංවර්ධනය කරගන්න. ඉතින් මේ කවුද මේ සමූහයේ ඉන්නේ? බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, නේපාලය, භූතානය යන රටවල් 7. විශේෂයෙන් ශ්‍රී ලංකාව මේකේ ඉන්න නිසා මේ රටවල් 7 අහන්න පුළුවන්. චුට්ටක් මේක මතක තියාගන්න ඕනේ. පුතේ ඔයාලා පුළුවන් නම් මේක පාඩම් කරද්දී හැම වෙලේම බලන්න ඔය ඒ සංවිධානයේ නම ඉස්සරහට ඊතල මෙහෙම දාලා රටවල් ටික එක ළඟ ලියා ගන්න. උදාහරණයක් බිම්ස්ටේක් කියන ලෝගෝ එකකින් ඉස්සරහට ඊතල 7ක් දාලා රටවල් ටික ලියන්න බලන්න. අතට ගත්තාම එතකොට ඔයාලට ඒක පාඩම් කරන්න ලේසි. තුන්වෙනි වෙළඳ කලාපය බලන්නකො. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය තමයි කෙටියෙන් හඳුන්වන්නේ ආසියාන් කියලා. ඒතර ආසියාන් සංවිධානය ගත්තහම එයාලා මේ ඈත පෙරදිග රටවල් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දකුණු ආසියාව නෙවෙයි ඈත පෙරදිග ආසියාතික රටවල් 10ක් එකතු වෙලා එයාලා අතර දේශපාලන ආර්ථික සහයෝගීතාවය ඇති කරගන්න හදාගත්ත සංවිධානය. ඒතර යාගේ විස්තර අපි චුට්ටක් කියවගමු. ඈත පෙරදිග ආසියාවේ රටවල් 10ක දේශපාලන ආර්ථික සහයෝගීතා සංගමයක්. 1961 පිලිපීනයේ, මැලේසියාව, තායිලන්තය යන රටවල් තුන එක්ව පිහිටු ඈත පෙරදිග ආසියා සංගමය මේකේ මූලාරම්භය වෙනවා. එතනින් පටන් ගත්ත කියනවා. ඉහත රටවල් තුන 1967 දී ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව සමග එකතු වී ආසියාන් සංවිධානය පිහිටුවා ගත්තා. දැන් අද ඉන්නවා මෙන්න මේ රටවල්. බ්‍රුනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාओසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය යන ඈත පෙරදිග ආසියාතික රටවල් 10 එකතු වී ඇති කරගන්න ඕන සහයෝගීතාවය. දැන් පුතේ ඒතකොට මේ රටවල් අතර බලන්න ආසියාන් කිව්වට ශ්‍රී ලංකාව නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට MCQ පේපර් වල එහෙම ඔයාලගෙන් වරද්දන්න අහනවා. පහත රටවල් වලින් ආසියාන් සංවිධානයට අයත් නොවන රට කියලා උත්තර ඇතුලේ ශ්‍රී ලංකාව එහෙම දෙනවා. මතක තියාගන්න ශ්‍රී ලංකාව ආසියාන් සංවිධානයේ නැහැ. මේක ඉන්නේ ඈත පෙරදිග රටවල් ටික. ඊළඟට තියෙනවා ළමයි G8 කණ්ඩායම Group of 8. G8 කියන්නේ ඇත්තටම ලෝකයේ තියෙන ප්‍රබලම යුද ශක්තිය අතින්, ආර්ථික ශක්තිය අතින්, ඊට පස්සේ සමාජ සංස්කෘතිකමය ශක්තියින් වගේ හැම දෙයකින්ම එකතු වෙච්ච ලෝකේ ප්‍රබලයෝම 8 දෙනෙක් එකතු වෙලා හදාගත්ත සංවිධානයක්. ඕකට අපි කියනවා G8. එයාලා අතර සහයෝගයෙන් වෙළඳ ගනුදෙනු කරගන්න තමයි යාලා මේක හදාගත්තේ. right? බලන්න. රටවල් 8 කණ්ඩායම Group of 8 G8. ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් 8ක් විසින් පිහිටුවාගත් ජාත්‍යන්තර සංගමයක්. 1973 දී ඇති වූ තෙල් අර්බුදයකින් ගෝලීය ආර්ථික ප්‍රපාතයන් සමග මේ සංසදය බිහි වුණාලු. 1974 දී ඇමරිකා එක්සත් ජනපදයයි, බටහිර ජර්මනියයි, ජපානයයි සහ ප්‍රංශයයි යන රටවල් නිල නොවන කණ්ඩායමක්. නිල වශයෙන් නෙවෙයි. එයාලා අතර තියෙන හිතවත්කම් මත මේක පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ 1997 දී රුසියාව ඒකට නිල වශයෙන් එකතු වෙලා G7 සමුළුව සමග මෙය G8 ලෙස නම් කිරුණා කියලා කියනවා. ඒතර දැන් මේක රුසියාව తాවකාලිකව අත්හිටවල තියෙනවා දැනටත්. හැබැයි මේක රටවල් 8ක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ජර්මනිය, කැනඩාව, එක්සත් රාජධානිය, ඉතාලිය, රුසියාව, ප්‍රංශය, ජපානය. G8 කණ්ඩායමේ සමාජික රටවල් ටික පේපර් එකකට අහන්න පුළුවන්. පුතේ විශේෂයෙන් මේ කලාපවල තියෙන්නේ ඔයාලා පාඩම් කරගන්න ඕනේ රටවල් ටික. කලාපයේ තියෙන රටවල් ටික තමයි ප්‍රධාන ප්‍රශ්නේ. right? හරි. BRICS මේ සංවිධානයේ හැදිලා තියෙන්නේ මේකට අදාළ රටවල් වල මුල් ලකුරු එකතු කරලා. BRICS කියන්නේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්. ආර්ථික විද්‍යාව කරන දරුවෝ එහෙම අහලා ඇති නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්. විශේෂයෙන්ම සමාජවාදී ක්‍රමවල එහෙම ඉඳලා වෙළඳපොළ ක්‍රමයට හැරිලා තා වේගෙන් කාර්මීකරණය වෙලා නැගී එන දියුණු වෙන රටවල් කීපයක් තියෙනවා. අන්න එයාලා කීප දෙනෙක් එකතු වෙලා හදාගත්ත සංවිධානයක් තමයි BRICS කියන්නේ. කවුද? ඉතා වේගයෙන් නැගී එන වෙළඳපොළ ආර්ථික කීපයක් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් මීට අයත් වේ.
right? BRICS ගැනත් අහනවා නම් ඔයාලට විශේෂයෙන් අහන්න පුළුවන්. BRICS සංවිධානයට අයත් රටවල් මොනවද කියලා. ඒ වගේම මේක පිටවල තියෙන්නේ නැගී යන වෙළඳපොළ ආර්ථිකයක් තියෙන මේ වෙලාවේ සීග්‍රයෙන් දියුණු වෙන රටවල් 5ක් එකතු වෙලා. එතකොට පුතේ දැන් ඔය ටික තමයි ඔයාලගේ සිලබස් එකේ. විශේෂයෙන් මේ BRICS තිබ්බෙත් නෑ BRICS මම අතිරේකව දුන්නේ. මම ඒක මේ යටින් ඉරක් ගහලා G8 වෙන් කරලා තියෙන්නේ. මේ ටික තමයි ඔයාලගේ සිලබස් එකේ ඔයාලගේ අලුත් සිලබස් එකේ ඔයාලට කතා කරන්න කියලා තියෙන කලාප ටික. ඒතර ඉතින් මේ කලාප ටික හොඳට පාඩම් කරගන්න ඕනේ. විශේෂයෙන් කලාපයට ඉන්න රටවල් ටික. ඒ කලාපයේ ප්‍රධාන අරමුණු. ඒ ටික ඡේදය තුලින් අරගෙන වෙන වෙන මෙලියෙන් හරි පැන්සලින් හරි ලියාගෙන ෂෝට් නෝට් ටිකක් ගහගෙන ඔය ටික පාඩම් කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ පුතේ ඔයාලගේ 31 වෙනි පිටුවේ තියෙනවා වෙළඳ කිවිසුම්. trade agreement. දැන් මම කිව්වා මෙතන කොටස් තුනක් තියෙනවා. වෙළඳ කලාප, වෙළඳ කිවිසුම්, ඊට පස්සේ වෙළඳාමට සහාය වන ජාත්‍යන්තර සංවිධාන. දැන් අපි කතා කරේ මොනවද? වෙළඳ කලාප ටික. මේ දැන් කිවිසුම්. ඇග්‍රීමන්ට් එකක් කියනවා ඔයාලා දන්නවා පාර්ශව දෙකක් අතර යම් කිසි පොදු මාතෘකාවක් සම්බන්ධයෙන් ඇති කරගත්ත එකඟතාවයක් නේ. එතකොට මේ වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් නැත්නම් වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත කාලයකට රටවල් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අතර ඇතිවන කිවිසුමක් අපි කියනවා වෙළඳ කිවිසුමක් කියලා. trade agreement එකක් කියලා. අපි චුට්ටක් ඒ නිර්වචනය කියව ගමුකෝ. රටවල් දෙකක් හෝ කීපයක් අතර කිසියම් කාලයක් තුල වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සඳහා ඇති කර ගන්නා එකඟත්වය වෙළඳ කිවිසුමක් ලෙස හැඳින්වේ. වර්තමානයේ රටවල් කිහිපයක් එකතු වී එම රටවල ආර්ථික තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා වෙළඳ කිවිසුම් ඇති කරගන්න. දැන් විශේෂයෙන් වෙළඳ කිවිසුම් ගත්තාම ළමයි වෙළඳ කිවිසුම් වර්ග දෙකක් තියෙනවා. එකක් ද්විපාර්ශවික කිවිසුම්. අනිත් එක බහුපාර්ශවික කිවිසුම්. දැන් කලාප කියන ඒවා එහෙම කාලයකට නෙවෙයි. කලාප කියන්නේ ළඟ තියෙන රටවල් එකතු වෙලා ඇති කරගන්න එකමුතුනේ. ඒක දිගටම යනවා. රටක් අයින් වුණොත් ඇරෙන්න. කිවිසුමක් ගහන්නේ කාලයකට. නිශ්චිත කාලයකට වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගන්න. වෙළඳ කිවිසුම. පැහැදිලිද? රයිට්. එතකොට දැන් ශ්‍රී ලංකාව ඉන්දියාවත් එක්ක වෙළඳ කිවිසුමක් ඇති කරගත්තා. ශ්‍රී ලංකාව චීනයත් එක්ක වෙළඳ කිවිසුමක් ඇති කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවයි චීනයයි ඉන්දියාවයි අතර වෙළඳ කිවිසුමක් ඇති කරගන්න පුළුවන්. අර ඒ වගේ මේ කිවිසුම් වර්ග දෙකක් තියෙනවා. එකක් රටවල් දෙකක් අතර. ඒකට කියනවා ද්විපාර්ශවීය වෙළඳ කිවිසුම්. ඔයාලා ඔය නිවුස් වලට එහෙම නිතර කියද්දී අහලා ඇති. ද්විපාර්ශවීය වෙළඳ කිවිසුම්. ඊළඟ තමයි බහුපාර්ශවීය වෙළඳ කිවිසුම්. බහුපාර්ශවීය කියලා කියන්නේ රටවල් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතර ඇති වෙන වෙළඳ කිවිසුමක්. එතකොට පුතේ සාමාන්‍යයෙන් එහෙම කිවිසුම් ඇති කර ගන්න හේතු තියෙනවා. දැන් ශ්‍රී ලංකාව ඉන්දියාවත් එක්ක කිවිසුමක් ඇති කර ගන්නවා නම් ඇයි ශ්‍රී ලංකාව ඉන්දියාවත් එක්ක කිවිසුමක් ඇති කරගන්නේ? බලන්න එහෙම හේතු ටිකක් දීලා තිනවා. 1. ස්ථීර වෙළඳපොළක් හිමිවීම. ස්ථීර වෙළඳපොළක් හිමි වෙනවා කියන්නේ මොකද්ද? දැන් ඔයාලා හිතන්න ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර කිවිසුමක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව කියනවා ඉන්දියාවට අපි අවුරුදු 5ක් යනකම් ඔයාලගෙන් සහල් මිලදී ගන්නවා. වෙන රටවල් වලින් ගන්නෑ. ඉන්දියාව කියනවා අපිට අපි අවුරුදු 5ක් යනකම් වෙන රටවල් වලින් ගන්නෙ නෑ. ඔයාලගෙන් තේ මිලදී ගන්නවා. දැන් ඔන්න ඇග්‍රීමන්ට් එක හරි. දැන් පුතේ එතකොට අපිට ෂුවර් අවුරුදු 5ක් යනකම් අපිට තේ විකුණන්න මාකට් එකක් තියෙනවා. මොකද්ද මාකට් එක? ඉන්දියාව. ඉන්දියාවට ෂුවර් අවුරුදු 5ක් යනකම් සහල් විකුණන්න මාකට් එකක් තියෙනවා. කවුද? ලංකාවේ. ඇයි අපි ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙන්නේ? තේරෙනවද? ඒකයි කියන්නේ ස්ථීර වෙළඳපොළක් හිමි වෙනවා කියලා. 2. මිල උච්චාවචනයන්ගෙන් පාඩු අඩු වෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? දැන් ඔය අපි කිවිසුමක් ගහනවනේ. කිවිසුම ගහද්දීම පුතේ ගොඩක් වෙලාවට මිලත් එකඟ වෙනවා. දැන් ශ්‍රී ලංකාව කියනවා අවුරුදු 5ක් යනකම් ඔයාලගෙන් හාල් කිලෝ එකක් රුපියල් 75 ගානේ අපි ගන්නවා. එයාලා අපිට කියනවා අපි අවුරුදු 5ක් යනකම් ඔයාලගෙන් තේ කිලෝ එකක් රුපියල් අපි තුමුක 350කට ගන්නවා කියලා. මම ඒක මිල දන්නේ නැහැ. රයිට්. එතකොට දැන් අපි එයාලා පොරොන්දු වුණා නම් එයාලා අවුරුදු 5ක් යනකම් අපෙන් තේ කිලෝ එක මිලකට ගන්නවා. ආය අඩු කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම එයාලා අපිට සහල් දෙන්නම් කියලා මිලක් කිව්වනේ. ඒකත්
වෙනසක් වෙන්නේ අපි මේ මිලට හැමදාම සහල් ටික ගන්න අවුරුදු 5ක් යනකම්. ඒතර ඉන්දියාවටත් එයාලගේ සහල් මිල අපිට ස්ථාවරයි අපිටත් අපේ තේ මිල ස්ථාවරයි. ලෝක වෙළඳපොලේ තියෙන ඉල්ලුම් සැපයුම් මත අඩු වෙයි එහෙම හිතන් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇයි අපි දැන් පොරොන්දු වෙලානේ තියෙන්නේ. ඒකින් දෙපැත්තටම වාසිය අවාසි තියෙනවා. දැන් උදාහරණයක් වාසිය අවාසි කියන්නේ එයාලා අපිට හාල් කිලෝ එකක් 65 ගානේ දෙන්නම් කිව්වා කියන්නේ අවුරුදු 5ක්. සමහර ලෝක වෙළඳපොලේ සහල් වල මිල ඉහළ ගිහිල්ලා හාල් කිලෝ එකක් රුපියල් 85ක් වෙනවා. ඒත් ඉන්දියාවට අපිට 85ට විකුණන්න බෑ. ඉන්දියාව අපිට පොරොන්දු වුණා 65ට දෙන්නම් කියලා. හරිද? ඒ වගේම කවදාද හාල් කිලෝ එකක රුපියල් 45ට බැස්සත් අපි ඉන්දියාවෙන් 65ට ගන්න ඕනේ. ඒක දෙපැත්තටම වාසිය අවාසි තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට යාලා ඇග්‍රීමන්ට් ගහන්නේ අපි හැමෝම ඇග්‍රීමන්ට් ගහන්නේ අපිට අවාසියක් නොවන විදියට. රයිට්? හරි. එතකොට මිල උච්චාවචනයන්ගෙන් පාඩු අවම වෙනවා. ඊළඟ එක අන්තර්ජාතික සහයෝගීතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවයි ඉන්දියාව අතර ගිවිසුම් අත්සන් කරන්න අපි දෙගොල්ල අතර සහයෝගය වැඩි වෙනවා. දැන් ඔයාලා හිතනකො දැන් කොරෝනා සම්බන්ධයෙන් ගත්තාම අපිට එන්නතක් ලැබුණා. කොරෝනා සම්බන්ධයෙන් අපිට එන්නතක් ලැබුණානේ. දැන් ලක්ෂ 5ක් එන්නත් ඉන්දියාවෙන් නොමිලේ දුන්නා. එතකොට ඉන්දියාවෙන් මැදිහත් වෙලා එයි මේ ඉක්මනට මේවා දෙන්නේ අපිට. අපි යාලත් එක්ක ගිවිසුම් මෙහෙම ඇති කරගෙන අපි යාලත් එක්ක යම් සහයෝගයකින් වැඩ කරන හින්දා ඉතින්. තා ඉදිරියේදීත් ඒ වගේ දේවල් අපෙන් බලාපොරොත්තු වෙන තමයි එයාලා අපිට උදව් කරන්නේ. එතකොට අපි අතර සහයෝගීතාවයක් වර්ධනය වෙලා තියෙනවා මේවත් එක්ක. රයිට්? හරි. ඊළඟට උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම පුතේ ඊට කලින් ඔයාලගේ වෙළඳ ගිවිසුම් වල හිස්තනක් තියෙනවනේ හිස් කොටුවක්. ඒක ඇතුලේ ලියාගන්න ඔයාලගේ සිලබස් එකේ ප්‍රධාන ගිවිසුම් තුනක් ගැන කතා කරනවා. ඒ තුන ලියාගන්නකෝ. 1 නිදසුන් කියලා ලියාගන්න මේ හිස් කොටුව ඇතුලේ 1 උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම වරහන් ඇතුලේ දාගන්න නැෆ්තා. 2 ටියුට් එකේ තියෙනවා දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම සෆ්තා. 3 ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම ඇප්ටා. ඔන්න ඔය ගිවිසුම් තුන තමයි දීලා තියෙන්නේ. දැන් අපි මේ කොටුව ඇතුලේ නිදසුන් තුන ලියලා දැන් කින්නෙන් කතා කරන්නේ. එන්නකො පළවෙනි එකට. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම නැෆ්තා. North American Free Trade Agreement. හරි. මෙතන කොඩියක් තියෙනවා බලන්න රටවල් තුනක කොඩි තුනක් එකතු කරලා මේක හදලා තියෙන්නේ. පැහැදිලිද? right. මොනවද බලමුකෝ මේ ගිවිසුම ඇති කරගත්ත රටවල් නැෆ්තා කියන ගිවිසුම ගහලා තියෙන රටවල් ටික බලමුකෝ. ඇමරිකා එක්සත් ජනපදයයි කැනඩාවයි මෙක්සිකෝවයි යන රටවල් තුන සමාජිකත්වයේ දරන මෙම ගිවිසුමේ ආරම්භය 1994 ජනවාරි 1. ඔය ආරම්භ කරපු දවස් එහෙමනම් මෙතෙක් කල් පේපර් වලට අහලා නැහැ. නමුත් අහන්නේ නැහැ කියලා කියන්න බෑ. MCQ එකට හරි අහන්න පුළුවන්. මේ රටවල් තුන අතර වෙළඳ බාධා ඉවත් කිරීම, තීරුබදු ඉවත් කිරීම, ශ්‍රමය හුවමාරු කර ගැනීම සම්බන්ධ කොන්දේසි ගිවිසුමේ තියෙනවා. මේ ගිවිසුමේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ ඉහත රටවල් තුනේ නිෂ්පාද්‍ය වලට පමණක් සීමා වෙනවා. ඒ කියන්නේ මේ ගිවිසුම මෙයාලා අදාළ කරගන්නේ, ඒ කියන්නේ මේ ගිවිසුම ගහලා තියෙන වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගන්නනේ. දැන් මෙයාලගේ මේ ගිවිසුම යටතේ මේ රටවල් අතර හුවමාරු වෙන්න පුළුවන්. මේ රටවල් තුනේ හදපු නිෂ්පාද්‍ය විතරයි. Made in America, Made in Canada, Made in Mexico කියන ප්‍රොඩක්ට්ස් විතරයි මෙයාලා අතර හුවමාරු වෙන්නේ. ඒක තමයි ඊළඟ ඡේදයෙන් කියන්නේ. වෙනත් රටක නිපද වූ භාණ්ඩ මේ රටවල් තුන අතර හුවමාරු වෙද්දී තීරුබදු ගාස්තු ක්‍රියාත්මකයි. සහන ඇග්‍රීමන්ට් ඒව නැහැ. හැබැයි තීරු ගාස්තු නිදහස් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවන ලදී Made in USA, කැනඩාවේ නිපදවන ලදී Made in Canada, හෝ මෙක්සිකෝවේ නිපදවන ලදී Made in Mexico යනුවෙන් සඳහන් නිෂ්පාදිත පමණි. පැහැදිලිනේ? right. ඒතර ඒකෙත් ඔයාලට පුළුවන් ඕනනම් රටවල් තුන එතන මාතෘකාව ගාව පුංචි වෙල ඉස්සරහින් ලියා ගන්න. ඒකේ ඒ ගිවිසුමේ ශ්‍රී ලංකාව නැහැ. රටවල් තුනේ අතර ශ්‍රී ලංකාව තිබ්බේ නැහැ. මේ ඉතිරි ගිවිසුම් දෙකේ ලංකාවේ ඉන්නවා. දැන් බලන්න ඊළඟ දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපය. කවුද මේ කලාපය කියන වචනේ තිබ්බට මේක ගිවිසුම් යටතේ තමයි දීලා තියෙන්නේ. දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපයේ යටතේ තියෙන ගිවිසුමක්. කලාපය කියන වචනේ නිසා පටල ගන්න එපා. වෙළඳ කලාප ගිවිසුම කියන්නත් පුළුවන් මේකට. right.
සාක් කලාපීය වෙළඳ සහයෝගීතාවය ව්‍යාප්ත කරන්න. ඔයාලා දන්නවා දකුණු ආසියාතික රටවල් එකතු වෙලා හදාගත්ත රටවල් 8ක් එකතු වෙලා හදාගත්ත සංවිධානයක් තියෙනවා සාක් කියලා. අන්න ඒකේ රටවල් එකතු වෙලා තමයි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. දකුණු ආසියාව තුල නිදහස් වෙළඳ ප්‍රදේශයක් ඇති කර ගැනීමටත් සාක් කලාපීය රටවල ආර්ථික පිළිවෙත් ගෝලීකරණයට අනුව කිරීමටත් ඇති කරගත් එකඟතාවය. 2004 වර්ෂයේදී ඉස්ලාමාබාද්හි පැවති 12 වන සාක් සමුළුවේදී මේ ගිවිසුම අත්සන් කරා. ඒකනේ සාක් රටවල් තමයි ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ සාක් සමුළුවේදී. සප්තා ගිවිසුමට එළඹීමෙන් එම ගිවිසුමට එළඹි රාජ්‍යයන් අතර ආනයන සඳහා කිසිදු බාධාවකින් තොරව තීරු බද ඉවත් කරා. එහෙනම් මේ සාක් කලාපී රටවල් අතර ආනයනය කරද්දී භාණ්ඩ තීරු බද ඉවත් කරලා තිනවා. වරාය සහ ප්‍රවාහන පහසුකම් ඇති කරලා තිනවා. වෙළඳාමට සම්බන්ධ සේවා සැපීම යන ආදීදී සාමූහික එකඟතාවයන් ඇති කරගෙන තියෙනවා. ඒ ටික චුට්ටක් හයිලයිට් කරගන්න. ඒ වගේම මේ මතක තියාගන්න දැන් මේ ගිවිසුම කවුද ගැහුවේ කියලා ඇහුවොත් සාක් කලාපීය රටවල් 8ක්. ඒ සාක් කලාපීය රටවල් ටික ඊළඟට සංවිධානය යටතේ කතා කරනවා. ඒතකොට ඒකේ සාක් කලාපීය ශ්‍රී ලංකාවේ ඉන්න හින්දා ශ්‍රී ලංකාවත් මේ ගිවිසුමට සම්බන්ධයි. ඊළඟ ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම 1975 වර්ෂයේ බැංකොක් ගිවිසුම නමින් ආරම්භ වූ මෙම ගිවිසුම 2005 නොවැම්බර් 2 වෙනි දින සිට ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම යනුවෙන් නම් කරා. මේකේ සමාජික රටවල් ඔන්න ලංකාවත් ඉන්නවා. ආසියා පැසිෆික් ගිවිසුමේ බලන්න කවුද ඉන්නේ කියලා. බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ලාओසය, මොංගෝලියාව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියා. දැන් ඇයි මම උඩ එකට වෙනම දුන්නේ නැත්තේ රටවල් ටික? සාක් රටවල් ටික කියලා මම කිව්වනේ. සාක් රටවල් මොනවද කියලා ඊළඟ කතා කරනවා. එතකොට සාක් රටවල් ඉගෙන ගත්තම වාට ඒකේ ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. නමුත් මේක එහෙම නැහැ. මේකේ රටවල් ටික පාඩම් කරගන්න ඕනේ මේ ගිවිසුම ගහපුවා. බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ලාओසය, මොංගෝලියාව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව. ආසියා පැසිෆික් කලාපයේ ඇති පැරණිම වරණීය වෙළඳ ගිවිසුම වන්නේ මේකයි. ආසියා පැසිෆික් කලාපයේ තියෙන පරණම ගිවිසුම මොනවද කියලා. MCQ එක හිස්තනක් පුරවන්න හරි අහලා තිබ්බොත් මතක තියාගන්න ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම. සමාජික නොවන රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කරනවට වඩා සහනදායී ලෙස සමාජික රටවල් වලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට හැකිවන පරිදි වෙළඳ බාධක හැකියතාක් අවම කරමින් සමාජික රටවල් අතර ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මේ ගිවිසුමේ අරමුණයි. පැහැදිලිද? දැන් සමාජික නොවන රටවල් එක්ක ගන්නු කරනවට වඩා තීරුබදු සහන සහිතව සමාජික රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමෙන් වෙළඳ බාධක අවම කරගමු කියන චේතනාවෙන් තමයි ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම ස්ථාපිත කරලා තියෙන්නේ. පැහැදිලිද? තර මේ ආයතනය මේ වෙළඳ ගිවිසුම යටතේ ඒවා මතක තියාගන්න ඕනේ කවුද මේ රටවල් මොකද්ද මෙයාලගේ අපේක්ෂාව විශේෂයෙන් ශ්‍රී ලංකාවත් මේක ඉන්නවා කියන එක රයිට් හරි එතකොට අපි ගිවිසුම් තුනක් කතා කරා මොකද්ද ගිවිසුම් තුන උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම නැත්නම් නැෆ්තා දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාප ගිවිසුම ඒකට අපි කියව මොකද්ද සප්තා ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම ඇප්ටා කියන එක. රයිට්. එහෙනම් එතනින් අපේ ගිවිසුම් කියන කොටස ඉවර වෙනවා. පැහැදිලිද? අපි ඊළඟට අලුත් මාතෘකාවකට යන් 33 පිටුවේ. එතකොට පුතේ ඔයාලගේ තුන්වෙනි කොටස ජාත්‍යන්තර ආයතන. දැන් විදේශ වෙළඳාම සම්බන්ධයෙන් රටවල් ඇති කරගත්ත කලාප ටික අපි මුලින්ම කතා කරා. දෙවෙනියට අපි කතා කරා මේ සම්බන්ධයෙන් මේ කවුද රටවල් ඇති කරගත්ත ගිවිසුම් ටික. දැන් තුන්වෙනි කොටස වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් සහයෝගය දක්වන්න. නැත්නම් ලෝකේ රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන්න. නිදහස් වෙළඳාම දියුණු කරන්න උදව් කරන ජාත්‍යන්තර ආයතන ගැන. රයිට්. එහෙම ආයතන ඔයාලට දීලා තියෙන ඔයාලගේ සිලබස් එකේ 5ක්. බලන්න පළවෙනි එක මොකද්ද කියලා. ලෝක වෙළඳ සංවිධානය WTO World Trade Organization. 2 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. IMS කියලා උතන තියෙන්නේ. හදාගන්න IMF එක. International Monetary Fund කියන එක. ෆන්ඩ් එක. අරමුදල. ඊළඟට ලෝක බැංකුව. ඊළඟට
ආසියානු සංවර්ධන බැංකුව. ඊළඟට සාක් සංවිධානය. ඔන්න ඔය ටික. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ සාක් රටවල් ටික කතා කරනවා කියලා. ඒ මේ යටතේ. දැන් බලන්න පළවෙනි එක. ලෝක වෙළඳ සංවිධානය. හරි. මේ ටික පාඩම් කරද්දී ඔයාලට වැඩක් තියෙනවා. මේ ටික පාඩම් කරනකොට ඔයාලට වැඩක් තියෙනවා. මොකක්ද? ඔයාලා මේ ලෝක වෙළඳ සංවිධානය හරි මේ මොනවා හරි මේ දැන් ආයතන තියෙනවනේ. මේකේ මාතෘකාව තියෙනවනේ. මාතෘකාවෙන් ඉස්සරහට ඊතල තුනක් දාලා ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ කාරණා ටිකේ සාරාංශය. 1 මේකේ මූලස්ථානයේ තියෙන්නේ මොන රටේද? 2 මේකේ අරමුණ මොකද්ද? right මේක මොකටද පවත්වගෙන යන්නේ? මූලස්ථානය කරුණු දෙකයි ඔයාලා දාන්න ඕනි. මූලස්ථානය කොයි රටේද? මෙයාගේ අරමුණ මොකද්ද? පැහැදිලිද? right. අපි මේ විදිහට සාරාංශයක් දාගෙන යන්න ඕනි. දැන් පළවෙනි එකට එන්නකෝ. ලෝක වෙළඳ සංවිධානය WTO World Trade Organization කියන එක. ඒතර අපි විස්තරේ කියව ගමු. ජාත්‍යන්තර වෙළඳාම හැකිතාක් නිදහස් ලෙස නිශ්චිතව සුමටව පවත්වගෙන යාම සඳහා බලපාන ගෝලීය නීති රීති සම්පාදනය කිරීම සඳහා ජාතීන් එකතු වී ඇති කර ගන්නා ලද සංවිධානයකි. දැනට රටවල් 159ක් මේ සමාජිකත්වයේ හිමි කරගෙන සිටින අතර ලෝක වෙළඳාමෙන් සිට 90කට වඩා ප්‍රමාණයක් මෙමගින් මෙහෙයවනවා. එහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා ඇත. දැන් එනම් ඔයාලා මෙතන මාතෘකාවෙන් ඉස්සරහට ඊතල දෙකක් දාලා පළවෙනි එකේ ලියන්න ඕනේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. හරිද? පළවෙනි එක මොකද්ද ලියන්නේ? ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. දෙවෙනි ඊතලේ වා ලියන්න ඕනි මෙයාගේ අරමුණ මොකද්ද කියලා. මොකද්ද මෙයාගේ අරමුණ? ජාත්‍යන්තර වෙළඳාම හැකිතාක් නිදහස් ලෙස නිශ්චිතව සුමටව පවත්වගෙන යාම සඳහා බලපාන ගෝලීය නීති රීති සම්පාදනය. ටිකක් වාක්‍ය දිගයි තමයි. ඒක කොහොම හරි උතන ෂෝට් නෝට් එකක් වගේ ඉස්සරහින් ලියා ගන්න වෙනවා. right? හරි. දැන් දෙවෙනි එක බලන්නකෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. IMF එක. International Monetary Fund එක. හරි. එයාගේ ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටවල තියෙන්නේ? කොහෙද තියෙන්නේ? පුතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩාක් වෙලාවට අවධානය යොමු කරන්නේ මේ ගෙවුම් ශේෂ හිඟයන් එහෙම තියෙන රටවල් වලට ඒ ගෙවුම් ශේෂ හිඟයන් පියව ගන්න. ඒ කියන්නේ ඔය විදේශ වෙළඳාමේදී ආනයන අපනයන කටයුතු වලදී එහෙම ඌනතාවයන් මුදල් මදි වෙච්ච රටවල් වලට ඒවා පියව ගන්න ණය දෙන එක තමයි මෙයා කරන්නේ. දැන් විස්තර මේක කියලා දෙනවා අපි අරන් ෂෝට් නෝට් එකක් දාගමු ඈ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. නව අන්තර්ජාතික මූල්‍ය ක්‍රමයක් සැලසුම් කරනවස් ඇමරිකාවේ නිව් හැම්ෂර් ප්‍රාන්තයේ බ්‍රෙටන් වුඩ්ස් නගරයේ පවත්වන ලද සම්මේලනයක් මගින් ඇති කරගත් ගිවිසුමකට අනුව 1945 දී ආරම්භ කරා. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයේ ප්‍රවර්ධනය සහ ආර්ථික වෘද්ධිය නංවාලීම තමයි මේකේ අරමුණ. මෙහි වැදගත්ම කාර්යය සමාජික රටවල් මුහුණ දෙන කෙටි කාලීන ගෙවුම් ශේෂින්ගයන් පියවා ගැනීම සඳහා ණය සැපීම. අන්න ඒක ෂෝට් නෝට් එකේ දැන් උඩින් දා ගන්න ඕනේ. මොකද්ද මෙයාගේ වැදගත්ම කාර්යය? සමාජික රටවල් මුහුණ දෙන කෙටිකාලීන ගෙවුම් ශේෂ හිඟයන් පියවා ගැනීමට ණය සැපීම. සමාජික රටවල් මුහුණ දෙන කෙටිකාලීන ගෙවුම් ශේෂ හිඟයන් පියවා ගැනීමට ණය සපයනවා. ඊට පස්සේ කියනවා දැනට 188ක් මේ රටවල් සමාජිකත්වයේ ලබා සිටින අතර ප්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇත. ප්‍රධාන කාර්යාලය කොහේ කියලාද කියන්නේ? ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරේ. එහෙනම් ඔයාලා ෂෝට් නෝට් වල ඒකත් දාගන්න ඕනි. ඇමරිකා එක්සත් ජනපදයේ මොකක් කියලාද? වොෂින්ටන් නගරය කියලා. පැහැදිලිද? හරි. දැන් අපි එනවා ලෝක බැංකුවට. මේකත් ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක් ලෝක බැංකුව. එතකොට ලෝක බැංකුව ගත්තාම ලෝක බැංකුවේ ප්‍රධානම අරමුණ තමයි ලෝක යුද්ධයෙන් විනාශයටපත් වූ යුරෝපා ආර්ථිකයේ අලිගොඩ නැංවීම සඳහා මූල්‍ය ආධාර සැපීම සඳහා බ්‍රෙටන් වුඩ්ස් සම්මේලනය මගින් 1944 ජූලි 25 දින පිහිට වූ ආයතනය. එතකොට මෙයාව පිහිටවන්න පදනම වෙලා තියෙන බ්‍රෙටන් වුඩ්ස් කියන සමුළුව
ඒ සමුළුවේදී සාකච්ඡා කරලා ලෝක යුද්ධයෙන් විනාශ වෙච්ච යුරෝපීය රටවල් නැවත ගොඩනංවන්න තමයි මේක ස්ථාපිත කරේ. ඒතර එයාගේ වර්තමානයේ කාර්යය බලන්නකෝ. වර්තමානයේ මේ ආයතනය සංවර්ධනය වීම පවත්නා රටවල් සඳහා මූල්‍ය ආධාර සැපීම කරේ වැඩි අවධානයක් යොමු කරනවා. එහෙනම් ඔයාලට දැන් ලියන්න පුළුවන් ඊළඟ කතාව උඩ දැන් ලිව්වනේ වොෂින්ටන් නගරය කියලා. කාර්යය තමයි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මූල්‍ය ආධාර සපයනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සංවර්ධනය වීමේ කටයුතු වලට මූල්‍ය ආධාර දෙනවා. රයිට් ලෝක බැංකුව. එයාගේ විශේෂයෙන් තිය ජනප්‍රිය ආයතනයක් නිසා එයාගේ සේවා ටිකක් දීලා තිනවා. ඒ සංවර්ධනයෙන් පවතින රටවල් වලට මොනවද එයා දෙන සහයෝගයන් කියලා ආයෝජන කටයුතු සඳහා සමාජික රටවල් වලට ණය දෙනවා. ඒවට ආධාර කණ්ඩායම් යවනවා. ඔය විවිධ විපත් වලට මුහුණ දීපුවාම ආධාර උපදේශන කණ්ඩායම් යවනවා. පෞද්ගලික අංශේ ව්‍යාපාර වලටත් ණය දෙනවා. ප්‍රාග්ධන වෙළඳපොළ දියුණු කිරීමට සහාය වෙනවා. විශේෂයෙන් ඒ කියන්නේ කොටස් වෙළඳපොළවල් එහෙම රජයන්ට උපදෙස් සේවා සහ වෙනත් ආයතනික ආධාර සපයනවා. විවිධ ආධාර සහන ආධාර තාක්ෂණික සහ විශේෂඥ ආධාර සැපීම. ඒ කියන්නේ මෙයාලා අර හැම වෙලෙම මුදල්ම නෙවෙයි විවිධ පැතිකඩයන් වලින් ලෝකේ රටවල් වලට සංවර්ධනය වෙන්න උදව් කරන ආයතනයක්. පුතේ මේ ප්‍රශ්න වල පාස් පේපර්ස්ෙන් බලන්න මේ වගේ ගොඩක් වෙලාවට අහන්නේ ඔය MCQ එක මූලස්ථානයේ තියෙන රටක් අහන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ගොඩක් වෙලාවට මේ MCQ එකක් පුරවන්න දෙන්න පුළුවන්. මෙයාගේ විස්තරේ දීලා මොකද්ද මෙතෙන්ට එන්නේ කියලා. දැන් නිකමට හරි ඇහුවොත් මේ ලෝක බැංකුවේ කාර්යයන් කියලා මෙන්න මෙතන 4ක් විතර මතක තියාගන්න. ඊට පස්සේ බලන්න තවත් සංවිධානයක් සාක් සංවිධානය. සාක් කියන්නේ මම ඉස්සෙල්ලා වලට කතා කරා. අපි පුංචි කාලේ අහලා තියෙන සංවිධානයක්. ශ්‍රී ලංකාව හොඳ ප්‍රමුඛ සමාජිකත්වයක් ගන්න ශ්‍රී ලංකාවට හොඳ තැනක් තියෙන සංවිධානයක්. දකුණු ආසියාතික රටවල් 8ක් එකතු වෙලා ඇති කරගත්ත සංවිධානයක් මේක. අතන මේ රටවල් අතර අර සප්තා වගේ ගිවිසුම් හරහා වෙළඳ කටයුතු සුමටව කරගෙන යන්න තමයි මෙයාලා මේ ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් කියවලා. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ ලෙස මෙය හඳුන්වයි. නම් බලන්නකෝ එකේ. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් 8ක ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවය අරමුණු කරගෙන පිළිවෙලට තිනවා. මේ සංවිධානයට සම්බන්ධ කට්ටිය විදිහට ඔන්න ඔයාලගේ ටියුට් එකේ දීලා තිනවා ශ්‍රී ලංකාවේ, ඉන්දියාව, පාකිස්තානය, භූතානය, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින නවම සමාජික අන්තිම කෙනා තමයි ඇෆ්ගනිස්තානය. රයිට්. ඒතර මේක රටවල් 8ක් තියෙනවා. මේක ඔයාලගේ සිලබස් එකේ කතා කරලා තියෙන ජාත්‍යන්තර සංවිධාන ගොඩේ. පැහැදිලිද? ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් නැත්නම් ADB ආසියානු සංවර්ධන බැංකුව ගැන කිව්වහම ඒක ගොඩක් වෙලාවට පුතේ බලන්නේ අර සංවර්ධනය වෙමින් පවතින සමාජික රටවල් තියෙනවනේ. අන්න ඒ සමාජික රටවල් වල දිනුදු බව අඩු කිරීමේ අදහසින් ගොඩක් වෙලාවට ණය දෙන ආයතනයක්. රයිට්. පිලිපීනයේ මැනිලා නුවර තමයි මූලස්ථානයේ තියෙන්නේ. අපි ඒක පොඩක් කියවගමු. 1966 දෙසැම්බර් 19 ආසියානු සංවර්ධන බැංකුව ආරම්භ වුණා. පිලිපීනයේ මැනිලා නුවර මෙහි මූලස්ථානයේ පිහිටලා තියෙනවා. වර්තමානයේ රටවල් 67ක් මේකේ සමාජිකත්වයේ ලැබලා තියෙනවා. ඒකෙන් 48ක් ආසියා කලාපයෙන් ඉතිරි 19 පැසිෆික් කලාපයෙන් පිහිටලා තියෙනවා. ආසියා පැසිෆික් කියලා කියන්නේ සමාජික රටවල සමාජීය සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය. ඒ සඳහා සමාජික රටවලට ණය හා ප්‍රතිපාදන සපයමින් එම රටවල දුප්පත්කම නැති කිරීමට මේ බැංකුව කටයුතු කරනවා. ඒතර විශේෂයෙන් මෙයාගේ කාර්ය විදිහට පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් උඩින් දා ගන්න පුළුවන්. සමාජික රටවල සමාජ සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඒ තුලින් රටවල දුප්පත්කම නැති කිරීමට කටයුතු කිරීම. ඒතර මූලස්ථානයේ කොහෙද? මූලස්ථානයේ තියෙන්නේ පිලිපීනයේ මැනිලා නුවර. රයිට්? හරි. ඒතර ආසියානු සංවර්ධන බැංකුව විශේෂයෙන් ළමයි ලංකාවේ ඔය කුඩා ව්‍යාපාර සඳහා ණය දෙන ව්‍යාපෘති රැසකට උදව් කරපු ආයතනයක්. ඔයාලගේ ණය දෙන මේ ආයතන ටික නැත්නම් ණය ව්‍යාපෘති මේ ටික කියෙව්වොත් ඔයාලට තේරෙයි විවිධ තැන්වලදී අපිට සාක් සංවිධා මේ ආසියානු සංවර්ධන බැංකුව කියන එක අහුවෙලා තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට
ආසියානු සංවර්ධන බැංකුව ගැන උනත් ඔයාලට අහනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි විශේෂයෙන් මේක මොකටද ස්ථාපිත කරලා තියෙන්නේ? එතකොට කොහෙද මේකේ මූලස්ථානය තියෙන්නේ? නැත්නම් මේ නිර්වචනය දීලා හිස්තැනක් පුරවන්න දෙන්න පුළුවන් ආසියානු සංවර්ධන බැංකුව කියන හිස්තැන. right? ඒ ටික පොඩ්ඩක් බලා ගන්න ඕනේ. සාක් සංවිධානයේ මූලස්ථානය මම කිව්වේ නැහැ. ළමයි ඒක නේපාලයේ කත්මණ්ඩු නුවර තමයි සාක් සංවිධානයේ මූලස්ථානයේ තියෙන්නේ. නේපාලයේ කත්මණ්ඩු වල. right? නේපාලයේ කත්මණ්ඩු කියලා ලියාගන්න සාක් සංවිධානයේ මූලස්ථානය. right. අපි එනවා OPEC එකට. පුතේ OPEC කියන්නේ ලෝකේ තෙල් සපයන රටවල්. right? ඔය අරාබිකරයේ වගේ විශේෂයෙන් තෙල් සපයන රටවල් 12ක්. බොර තෙල් සපයන රටවල් 12ක් එකතු වෙලා එයාලගේ මේ බොර තෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යන්න සහ ඒක සුමටව කරගෙන යන්න ඇති කරගත්ත සංවිධානය. ඒක ලෝක වෙළඳ පොලේ තෙල් මිල පාලනයට මෙයාලා ලොකු බලපෑමක් කරනවා. අපි චුට්ටක් කියව ගමු. खनिज तेल අපනයනය කරන රටවල් අතර ඇති කරගත් සංවිධානයක්. එමගින් खनिज तेल මිල සහ නිෂ්පාදනය පාලනය කරනවා. මේක 1960 සැප්තැම්බර් මාසයේ බැග්ඩෑඩ් නුවරදී පිහිටුවා ගත්තා. එහෙනම් මේකේ ඔයාලට පේනවා ස්ථාපිත කළ තියෙන්නේ 1960 සැප්තැම්බර් මාසයේ. පැහැදිලිද? right. එතකොට වර්තමානයේ සමාජික රටවල් සංඛ්‍යාව 12ක් ඉන්නවලු. රටවල් ටික දීලා තිනවා. ඇල්ජීරියාව, ඇංගෝලාව, ඉක්වදෝරය, ඉරාකය, ඉරානය, ලිබියාව, කුවේටය, කටාර්, නයිජීරියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සෞදි අරාබිය, වෙනිසියුලාව යන රටවල් අයත් වේ. පැහැදිලිද? right. එතකොට ඔය සංවිධාන ඔක්කොගේ මම ඔයාලට කිව්වා වගේ සරල ප්‍රශ්න අහන්න පුළුවන් කෙටි හැඳින්වීමක්. එහෙම නැත්නම් මේකේ ඉන්න මේකට අදාළ රටවල්, එහෙම නැත්නම් මේකේ මූලස්ථානයක් තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් මේකේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඒ ටික. මේවා 3-4 පාරක් පාඩම් කරන්න ඕනේ පුතේ. දැන් සාමාන්‍යයෙන් මම මේක ඔයාලට පන්තිය කරා නම් ඔයාලට තමයි කියව ගන්න දෙන්නේ පන්ති ඉන්න ගමන් ෂෝට් නෝට් එකක් ගහන්න කියලා. නමුත් මෙතන එහෙම කරන්න බැරි නිසායි මම මේක මේ විදිහට සාකච්ඡා කරන්නේ. ඒ තරමට මෙතනට කියලා දෙන්න මට ලොකු දෙයක් නැහැ. සාමයෝග බරපතල ප්‍රශ්න අහන්නෙත් නැහැ. අහන පොඩි ප්‍රශ්න ටික තමයි කලාපය හෝ සංවිධානය මොකටද පිහිටවුවේ? කවුද ඉන්න රටවල්? කොහෙද මූලස්ථාන තියෙන්නේ? ආරම්භ කරපු දිනය, ඒවා MCQ වලට විශේෂයෙන් අහන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු කරන්න. ඊට පස්සේ පහලින් කියලා තියෙනවා යම් කිසි රටක් වෙළඳ සංගම්, වෙළඳ ගිවිසුම් හෝ ජාත්‍යන්තර සංවිධාන ඒවා එක්ක මුසු වෙලා විදේශ වෙළඳාම් කිරීමෙන් ලැබෙන වාසි මොනවද කියලා. සාමාන්‍යයෙන් මේවා පුතේ අපිට කියවම තේරුම් ගන්න පුළුවන්. මම මේවා ගොඩක් දැන් කලින් පැහැදිලි කරා. ඒක නිසා මම ආයේ ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ටික ඔයාලා හොඳට කියව ගන්න. right? හරි. ඊට පස්සේ දැන් ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙන්නේ ඔය විදේශ වෙළඳාමට සහාය වන මේ ජාත්‍යන්තර සංවිධාන කලාප ටික කතා කරන්න. මම එක්ස්ට්‍රා නෝට් එකක් විදිහට ඔයාලට දීලා තිනවා. අතිරේක කියවීමක් විදිහට දීලා තිනවා. විදේශ වෙළඳාමට සහාය වන දේශීය ආයතන ටික. මොනවද බලන්නකෝ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ලෝක වෙළඳ මධ්‍යස්ථානය, අපනයනකරුවන්ගේ සංසදීය වාණිජ්‍ය මණ්ඩලය, වෙළඳ සහ නාවික තොරතුරු සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වාණිජ්‍ය බැංකු, රක්ෂණ සමාගම්, මේ වගේනුත් 4-5ක් මතක තියාගන්න. මේවා අතිරේක තමයි. නමුත් මේවා අහන්න පුළුවන් පුතේ. මොකද සාමාන්‍ය රටේ ජීවත් වෙන මිනිස්සෙක් විදියට දා විශේෂයෙන් වාණිජ්‍ය විෂය ආධාර ළමයෙක් විදියට විදේශ වෙළඳ කටයුතු වලට ලංකාවේ උදව් වෙන ආයතන මොනවද කියන ප්‍රශ්නේ ඇහෙන්න පුළුවන්. ඊළඟට ලංකාවේ අපනයන වැඩි දියුණු කිරීමේ බලාපොරොත්තුය. මොකද පුතේ අපේ අපනයන වැඩි වෙන්න අපිට විදේශ විනිමය පේනවනේ. අන්නේ අපේක්ෂාවෙන් ස්ථාපිත කරපු ජාතිය මේ දේශීය ආයතනයක් තමයි අපනයන සංවර්ධන මණ්ඩලය කියන්නේ. ඒකට අපි කෙටියෙන් කියනවා EDB, Export Development Board. එතකොට ඒ ගැන මම පොඩ්ඩක් දීලා තිනවා. ඒවා ඉතින් අතිරේක කියවීමනේ. ඒවා චුට්ටක් ඔයාලා කියව ගන්න ඕනේ. right? EDB. ඊට පස්සේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂයෙන් එයා ඉන්නේ මේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ රජයට උපදෙස් දෙන්න සහ ඒ පාලන කටයුතු කරන්න. එතකොට ඒක පොඩ්ඩක් කියව ගන්න. ඊළඟට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වචනේ කිව්වම වල තේරෙනවා ඇති ණය රක්ෂණය කරනවා කියන එක. දැන් අපේ
අපේ රටේ අපනයනකරුවෝ විදේශ රටවල් වලට භාණ්ඩ අපනයනය කරාම විදේශ ගැනුම්කරුවෝ මුදල් නොගෙවන්න පුළුවන්. එහෙම වෙලාවක අපේ අපනයනකරුවෝ අමාරු වැටෙනවා. අන්න ඒ වගේ අපනයන සඳහා මුදල් නොලැබීමේ අවදානම ආවරණය කිරීමට රක්ෂණ පහසුකම් සපයන ආයතනයක් තමයි අපනයන ණය රක්ෂණ සංස්ථාව කියලා කියන්නේ. ඒතර ඒකත් චුට්ටක් ඔයා බලා ගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න 35 වෙනි පිටුවත් එක්ක ඔයාලගේ වෙළඳ කලාප වෙළඳ සංවිධාන ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් කියන කොටස අවසන් වෙනවා. රයිට්? ඊට පස්සේ අපිට ආයේ පුංචි කොටසක් තියෙනවා. විද්‍යුත් ව්‍යාපාර, විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් වෙළඳාම කියන එක. මේවා නම් පුතේ ඇත්තටම අපි කතා කරපු දේවල් තියෙන්නේ. මේවා අපි කතා කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ නෝට් එකක් මම ඔයාලට දීලා තියෙන්නේ. අපි මේ පාඩම පටන් ගන්නකොටම ඔයාලට මතක ඇති මේකේ නෝට් එක දුන්නා. රයිට්? එතකොට දැන් බලන්න මෙතන මේ විද්‍යුත් කතාව අයින් කරන්නකෝ. ව්‍යාපාර තියෙනවා, වාණිජ්‍ය තියෙනවා, වෙළඳාම තියෙනවා. රයිට්. ඔතනින් පුළුල්ම ව්‍යාපාරනේ. ව්‍යාපාර කියන්නේ අපි දන්නවා මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන ඕනෑම කටයුත්තක්. කර්මාන්තයි වාණිජ්‍යයි දෙක එකතුව. වාණිජ්‍ය කියේ මොකද්ද? වෙළඳාමයි උපකාරක සේවායි වල එකතුව. වෙළඳාම කියේ මොකද්ද? යම්කිසි වටිනාකමකට පාර්ශව දෙකක් අතර භාණ්ඩ නැත්නම් භාණ්ඩවල අයිතිය හුවමාරු වෙන එක. එතකොට දැන් මොකද්ද එතන විද්‍යුත් කතාවෙන් කියන්නේ? විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අර මිලදී ගන්නවා විකුණනවා විතරක් නෙවෙයි ව්‍යාපාර සම්බන්ධ සියලු කටයුතු අන්තර්ජාල භාවිතයෙන් කරනවා. ඊළඟ මිලදී ගැනීම විකිණීම නැත්නම් වෙළඳාම සහ උපකාරක සේවා කියන එක යොදා ගන්නවන අන්තර්ජාලය හරහා ඒකට අපි කියනවා විද්‍යුත් වාණිජ්‍ය. ඊළඟ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම විකිණීම කටයුතු විතරක් කරනවා නම් වෙළඳ කටයුතු විතරක් ඒකට කියනවා විද්‍යුත් වෙළඳාම කියලා. පැහැදිලිද? right. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා ඔයාලගේ විෂය නිර්දේශයේම පුතේ. දැන් මෙතන දැන් අපි මුල පාඩම් වලදී පළවෙනි පාඩමේදී ව්‍යාපාර නව ප්‍රවණතාවලදී කතා කරනවා තොරතුරු තාක්ෂණයේ තොරතුරු යුගයේ කියන එකේදී විද්‍යුත් ව්‍යාපාරයි විද්‍යුත් වාණිජ්‍යයි කියන වචන දෙකක්. එතෙන්දී නිර්වචනය කරන්නේ විද්‍යුත් ව්‍යාපාර මෙහෙම. ව්‍යාපාර හා සම්බන්ධ සියලු කටයුතු අන්තර්ජාලය හරහා කරනවා. ඒ නිර්වචනයයි මේ නිර්වචනයයි හරි. හැබැයි එතෙන්දී විද්‍යුත් වාණිජ්‍ය නිර්වචනය කරේ මෙහෙමයි. කොහොමද? අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සහ විකිණීම. එතෙන්දී විද්‍යුත් වෙළඳාමක් ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතෙන්දී මේක තුනකට කඩලා තියෙනවානේ. විද්‍යුත් ව්‍යාපාර, වාණිජ්‍ය, වෙළඳාම. ඒ නිසා මෙතෙන්දී විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ මිලදී ගැනීම විකිණීම විතරක් නෙවෙයි. බලන්න නිර්වචනය කරලා තියෙන විදිහ. විද්‍යුත් වාණිජ්‍ය anu විද්‍යුත් ව්‍යාපාර වල එක් කොටසක් විතරයි. එනම් වෙළඳ කටයුතු සහ වෙළඳාම සඳහා සහාය වන ප්‍රවාහනය, sannivedanaය, බැංකු වැනි උපකාරක සේවා කටයුතුද විද්‍යුත් ජාල ඔස්සේ සිදු කිරීමයි. ඒතර වෙළඳාම් පාඩම ආසිත ඔයාලගේ විද්‍යුත් වාණිජ්‍ය හුවොත් මිලදී ගැනීම විකිණීම විතරක් කියන්න එපා. අනිවාර්යෙන් උපකාරක සේවාත් විද්‍යුත් ජාල ඔස්සේ කරනවා කියන එක කියන්න ඕනේ. රයිට්? බලන්න විද්‍යුත් වෙළඳාම නිර්වචනය කරන විදිය. විද්‍යුත් වෙළඳාම යනු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සහ විකිණීම කටයුතු අන්තර්ජාලය ප්‍රමුඛ පරිගණක පද්ධතියක් කරා කිරීම. ඔයාලට පැහැදිලිද? එතන විශේෂයෙන් කියලා තින්නේ මොකද්ද? මිලදී ගැනීම සහ විකිණීමේ කටයුතු කියන එක විතරයි. එතන පුතේ කියලා නැහැ මේ උපකාරක සේවා වගේ දෙයක්. එතකොට ඔයාලට පැහැදිලි එතන විද්‍යුත් වාණිජ්‍ය ගැන නෙවෙයි කියන්නේ මොකක් ගැනද? විද්‍යුත් වෙළඳාම ගැන. අන්තිමේට දීලා තිනවා විද්‍යුත් වෙළඳාමේ ක්‍රියාපටිපාටිය. මේ නෝට් එක ඔයාලා ලියාගෙන ඇත්තේ සාමාන්‍ය පුතේ දැන් අන්තර්ජාලය හරහා විද්‍යුත් වෙළඳ ගනුදෙනුවක් කරනවා නම් මොකද්ද වෙන්න ඕනේ? පියවර පිළිවෙල. මුලින්ම අන්තර්ජාලය හරහා ගැනුම්කරුවයි විකුණුම්කරුවයි මුණ ගැහෙන්න ඕනේ. ඊට පස්සේ මේ පාර්ශව දෙක වෙළඳ ගනුදෙනුවක් සංවිධානය කරගන්න ඕනේ. සල්ලි දෙන්නේ කොහොමද ඔයා? මම බාන ටික ඔයාලට බාර දෙන්නේ කොහොමද? ඒක කරගන්න ඕනේ. තුන්වෙනි එක ගනුදෙනුව කරනවා. භාණ්ඩ මිලදී ගැනීම විකිණීම කරනවා. හතරවෙනි එක තමයි මේ යාළගේ ගනුදෙනු වලට අදාළ ගෙවීම් කටයුතු පියවීම් කටයුතු කරගන්න ඕනේ. එහෙනම් පියවර හතරක් තියෙනවා. ලියපු නැති දරුවෙක් ඉන්නවා නම් මේක ලියා ගන්නත් පුළුවන්. පළවෙනි එක තමයි
අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්මුඛ වීම. දෙවැනි එක තමයි වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම. තුන්වෙනි එක තමයි භාණ්ඩ විකිණීම හා මිලට ගැනීමේ කටයුතු සිදු කිරීම. හතරවෙනි එක තමයි ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම. ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවන එක. රයිට්. ඔය පියවර හතර නම් ඔය MCQ පේපර් වල නිශ්චිත පිළිතුරු ප්‍රශ්න තියෙනවා. අන්නේ නිශ්චිත පිළිතුරු ප්‍රශ්න වලට දැන් 40 සිට 50 ප්‍රශ්න තියෙනවානේ. අන්න ඒ අතර ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට පේපර් වල අහලා තියෙනවා. රයිට්. ඒ නිසා විද්‍යුත් වෙළඳාමේ ක්‍රියාපටිපාටිය හොඳින් බලා ගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ විද්‍යුත් වෙළඳාමේ වාසි අතරම් පුතේ විද්‍යුත් වෙළඳාම ගත්තාම මේ අන්තර්ජාලය භාවිතා කරමින් වෙළඳ කටයුතු කරන එක අපි දන්නවා ව්‍යාපාරිකයටත් ප්‍රතිලාභ ගෙනත් දෙනවා, පාරිභෝගිකයටත් ගෙනත් දෙනවා, සමාජයටත් ගෙනත් දෙනවා. ඔයාලට ඕනම් පුළුවන් ඔයාලගේ ටියුට් එකේ විද්‍යුත් වෙළඳාමේ වාසි කියන මාතෘකාවෙන් ඉස්සරහට ඊතල තුනක් දාලා 1 2 3 කියලා දාලා ව්‍යාපාරිකයාට, පාරිභෝගිකයාට, සමාජයට කියලා පොඩි කිරිසටහනක් දාගන්න. ඊට පස්සේ ඒවා මම එක එක කතා කරන්නේ නැහැ. රයිට්. ඒවා මම එක එක කතා කරන්නේ නැහැ. මේවා ඔක්කොම කියවම තේරෙනවා ඔයාලට. අන්තර්ජාල භාවිතයෙන් වෙළඳ කටයුතු කරන එකේ වාසි ටික මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ එනවා විද්‍යුත් වාණිජ්‍ය සීමාවලට. ඔන්න ඔයාලගෙන් දැන් හැම වෙලෙම කතා කරන්නේ විද්‍යුත් වාණිජ්‍යයේ වාසි පැත්ත ගැන කියන්නකො. නිකමට හරි ඇහුවොත් විද්‍යුත් වාණිජ්‍ය කොච්චර වාසි වුණත් ඔකේ අවාසිදායක තත්ත්වෙනුත් තියෙනවා. ඒවා මොනවද කියලා? දැන් පළවෙනි එක මොකද්ද? හැම කෙනෙක්ටම අන්තර්ජාල පහසුකම් නැහැ. එතකොට මේක හැමතැනට ව්‍යාප්ත කරන්න අමාරුයි. 2 භාවිතයේ පිළිබඳ පාරිභෝගිකයන්ගේ දැනුම මදි. 3 ගෙවීම් ක්‍රමවල පවතින ගැටලු. තාක්ෂණික දෝෂ වගේ දේවල්. එසේ කියනවා බදු අය කිරීම වගේ දේවල් වලට. ඒ වගේ සීමා තියෙනවා. ඒ කියන්නේ මේවට එම ටිකක් ටැක්ස් වැඩි. ඊට පස්සේ නීති වැඩි. අන්න ඒවා. විද්‍යුත් ක්‍රම පිළිබඳව විශ්වාසය නොමැති වීම. දැන් අපිට සමහර වෙලාවට විද්‍යුත් ක්‍රම පිළිබඳ විශ්වාසයක් නැතිකමක් තියෙනවානේ. ඒ කියන්නේ අපි ඕඩර් කරන භාණ්ඩය නොලැබුණොත් අන්න ඒ වගේ දේවල්. මේකේ වංචාවක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. තාක්ෂණය පාවිච්චි කරලා අන්න ඒ වගේ අපිට හිතෙන්න පුළුවන්. අන්තිම එක පරිගණක පද්ධති ආශ්‍රිතව වංචා සහ දූෂණ සිද්ධ වෙන්නත් පුළුවන්. පරිගණක පද්ධති ආශ්‍රිතව වංචා සහ දූෂණ විශේෂයෙන් සම්පූර්ණ ළමයි සිස්ටම් එකක්ම හැක් කරලා හොරකම් කරන්න එහෙම පුළුවන්. ඒ වගේ දේවල් නිසා මිනිස්සු විද්‍යුත් වාණිජ්‍යයේ යම් යම් පැතිකඩයන් වලට අකමැති ගතියකුත් තියෙනවා. රයිට්? හරි. ඊළඟට ඊට පස්සේ පුතේ බලන්න විද්‍යුත් වෙළඳාම සිද්ධ වන ආකාරය. දැන් පුතේ විද්‍යුත් වෙළඳාම සිදුවන ආකාර ගත්තාම දැන් ඇත්තටම අපි දන්නවා මට මතක විදිහට මේක පොඩක් කතා කරා වගේත් මට මතකයි සිල්ලර වෙළඳාම යටතේ දැන් වෙළඳාම ගනුදෙනුවක් වෙනකොට පාර්ශ්ව දෙකක් ඉන්නවනේ. ඔන්න ඒ පාර්ශ්ව දෙක කවුද කියන එක මත විද්‍යුත් වෙළඳාම සිදුවන ආකාර ටිකක් දීලා තියෙනවා. දැන් පළවෙනි එක බලන්නකෝ. B2B business to business. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයෙක්ට භාණ්ඩ විකුණනවා. උදාහරණයක් හිතන්නකෝ දැන් අපි හිතමුකෝ ව්‍යාපාරිකයෙක් තමයි යුනිලීවර් ආයතනය. එයා සබන් කැට විකුණනවා කාගීල්ස් ෆුඩ් සිටි එකට. කාගීල්ස් ෆුඩ් සිටි එකත් ව්‍යාපාර ආයතනයක්. දෙක B2C business to customer. කාගීල්ස් ෆුඩ් සිටි එක ව්‍යාපාරිකයෙක් එයාගෙන් අපි සබන් කැටයක් ගන්නවා. හරිද හිතන්නකෝ. එතකොට business එකකින් customer කෙනෙක්ට. C2C customer to customer. දැන් කෙනෙක් ඉන්නවා එයා ව්‍යාපාරිකයෙක් නෙමෙයි. එයා එයාගේ බයිසිකලය ස්කූටර් එක ඉන්ටර්නෙට් එකේ ඇඩ් එකක් දාලා විකුණනවා. ගන්නෙත් සාමාන්‍ය මිනිස්සෙක්. සේල් එකකට අර එහෙම නෙමෙයි ගන්නෙ කෙනෙක් පදින්න. එතකොට මේ දෙන්නම පාරිභෝගිකයෝ. customer to customer. ඊළඟ G2C government to customer. සමහර දේවල් තියෙනවා පුතේ රජයෙන් කස්ටමර්ස්ලට සපයන සේවා, විකුණන සේවාවන්. විශේෂයෙන් ඔයාලගේ නිදසුනේ දීලා තියෙනවා බස්නාහිර පළාතේ ජනතාවට වාහන බලපත්‍ර අලුත් කරගන්න පුළුවන් රජයට මුදල් ගෙවලා අන්තර්ජාලය හරහා. ඒතකොට ඒක government එකෙන් කස්ටමර්ට යම් දෙයක් අලෙවි කිරීමක් සේවාවක්. ඊළඟ B2G business to government. ව්‍යාපාරිකයෝ government එකට විවිධ ගෙවීම් කරනවානේ. උදාහරණයක් සේවකාර්ත සාධක අරමුදල් දීලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ. එතකොට government businessmanලා government එකට කරන ගෙවීම්. G2B government එකෙන් businessmanලට සපයන සේවා. දැන් ඔයාලගේ නිදසුනක් වශයෙන් දීලා තිනවා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය.
ස්ලිප්ස් කියලා කියන්නේ රජයෙන් පවත්වන යන සේවාවක්. ඒක රජයේ ව්‍යාපාරිකයින්ට පහසුකම් සලසලා දෙනවා. ඒකට ගාස්තුවක් අය කරනවා. customer to government. පුරවැසියෝ වශයෙන් අපි රජයට කරන ගෙවීම් මෙහෙම තියෙනවනේ. විශේෂයෙන් රජයෙන් ගන්න සේවා වලට විශේෂයෙන් මෙතන දීලා තියෙනවා බිල්පත් ගෙවනවා, විභාග ගාස්තු ගෙවනවා, බලපත්‍ර ගාස්තු ගෙවනවා. අන්න ඒ වගේ දේවල්. අන්න ඒකට කියනවා customer to government කියලා. ඒතර පුතේ ඔයාලට පැහැදිලි දැන් විද්‍යුත් වෙළඳාම වෙන්න පුළුවන් ක්‍රම සෙට් එකක් දීලා තියෙනවා. කොහොමද? business to customer, business to business, customer to customer, government to customer, customer to government. අන්න ඒ වගේ ක්‍රම සෙට් එකක් දීලා තියෙනවා. ඒතර ඔයා MCQ පේපර් වලම අහන්න පුළුවන්. හැම වෙලෙම බලන්න දෙපැත්තේ කවුද ඉන්නේ? රජයෙන් පාරිභෝගිකයෙක්ටද? පාරිභෝගිකයා රජයටද? රජයෙන් ව්‍යාපාරිකයෙක්ටද? right. එතකොට එතන එකක් තිබ්බා දෙවෙනි එක B2C business to customer. ඒ කියන්නේ ව්‍යාපාරිකයා පාරිභෝගිකයෙක්ට දෙයක් අලෙවි කරනවා. සාමාන්‍ය අපි දන්නවා දැන් අවසන් පරිභෝජනයේට ව්‍යාපාරිකයෙක් පාරිභෝගිකයෙක්ට භාණ්ඩයක් අලෙවි කරනවා නම් ඔකට සිල්ලර වෙළඳාම කියලා කිව්වනේ. එතන B2C කියන්නේ ඇත්තම කියනවා නම් විද්‍යුත් සිල්ලර වෙළඳාම කිව්වත් වැරදි නෑ. right මම එකයි කිව්වේ සිල්ලර වෙළඳාම යටතේ මම කතා කරලත් ඇති කියලා. ඒකට මේ ටිකත් ළමයි චුට්ටක් ඔයාලා දෙතුන් පාරක් හොඳට කියවන්න ඕනි. එතකොට මේ ටික තමයි ඔයාලට වෙළඳාම් පාඩමේ ඉතිරිලා තිබ්බේ. එතකොට වෙළඳාම කියන කොටස මෙතනින් ඉවරයි. ඔයාලට දැන් පුළුවන් පාස් පේපර්ස් වල වෙළඳාම පාස් පේපර්ස් ටික කරන්න ගන්න. ඔතනින් එහාට පොඩි එක්ස්ට්‍රා නෝට් එකක් මම දීලා ඇති අන්තිම පිටුවේ ඒක චුට්ට නිකන් කියවලා. හරිද? පාස් පේපර්ස් ටික කරන්න ගන්න ඕනේ. පාස් පේපර්ස් කරන්න ගන්නකොට පුතේ පිළිවෙලට 2012 ඉඳලා ඔයාලට පුළුවන් 2020ට එනකම් කරන්න. අනිවාර්යයෙන්ම පටන් ගන්න. 2012 ඉඳලා කරන්න ගන්නකොට මම ඔයාලට කිව්වේ හැම වෙලෙම මේ ප්‍රශ්න ඔයාලට හම්බෙන්නේ ලියන ප්‍රශ්න මුලින් කරලා ඉන්න. MCQ කොහොමත් අපිට පේපර්ස් වලට මම දානවනේ. හරිද? විශේෂයෙන් MCQ කරන් MCQ එහෙමත් පේපර්ස් කරන්න මම කියන්නේ මේක විශේෂයෙන් ලියන ප්‍රශ්න ටික ඉවර කරලා ඉන්න. 2012 ඉඳලා 20 දක්වා පේපර්ස් වල 4 වෙනි ප්‍රශ්නේ අයන්න කොටසේ පළවෙනි කොටසේ අයන්න කොටසේ ප්‍රශ්න 4න් 4 වෙනි ප්‍රශ්නට අදාළව වෙළඳාම ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ ටික එකින් එක කරන්න. මාස්ටර් ගයිඩ් එකේම අනිවාර්යෙන් බලන්න බැරි දෙයක් තිබ්බොත් ඒ අඩුපාඩු පාඩම් කරගන්න. ඒකල වෙළඳාමට කියන එක හිතින් නිදහස් කරගන්න. ඒතකොට මේ පාඩමත් ඉවරයි කියන එක. එතකොට ඔයාලට සුද්ධ වශයෙන්ම 12 වසර සම්පූර්ණ වෙනතර මේ කොටසත් එක්ක ඉවර වෙනවා. පැහැදිලිද? right. එහෙනම් දැන් මේ ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ ෆයිනෑන්ස් පාඩම. මුදල් මූල්‍ය කළමනාකරණය කියන පාඩම අපි මේ සඳුදා මේ පන්තියත් එක්ක එකතු වෙමු. right. එහෙනම් අපි අදට මෙතනින් සඳුදා මූල්‍ය කළමනාකරණය කියන කොටසත් එක්ක එකතු වෙමු කියද්දි පොඩි ගැටලුවක් තියෙනවා. ටියුට් ලබා දීම සහ ඒ ටික පුතේ මම ඒක බලන්නම් කොහොමද ඔයාලට දෙන්න පුළුවන් කියලා. right. එහෙනම් අපි අදට මෙතනින් නතර කරනවා මේ කොටස. ඔයාලගේ වෙළඳාම් පාඩම ඉවරයි. ඔයාලගේ වැඩේ තියෙන්නේ පාස් පේපර්ස් ටික කරන්න ගන්න. right. ආයිබෝන්.